Okay. දැන් අපිට database වල ඊළඟ chapter එක තමයි start කරන්න තියෙන්නේ. එතකොට හුඟ දිනෙක chapter 1 එකේ මම දීපු homework එකට උත්තර එවලා තිබ්බා. ඒ උත්තර okay අවුලක් නැහැ. එතකොට අපි බලමු අපිට second chapter එකේ මොනවාද ඉස්සෙල්ලම කතා කරන්න තියෙන්නේ කියලා. එතකොට second chapter එකේ ඇත්තටම ඉස්සෙල්ලම කතා කරන්න තියෙන්නේ ඔයගලන්ට semester 2 වලදී ඔයගොල්ලෝ database already කරලා තියෙනවා. ඒක ගැන පොඩි recap එකක් වගේ තමයි ඇත්තටම second chapter එකේ ඉස්සෙල්ලම අපිට කතා කරන්න තියෙන්නේ. Relational data model constraints, ඒ කියන්නේ key constraints, entity integrity, referential integrity, other constraints, ඊළඟට insert delete update operations with constraint violations. එතකොට constraints යම් කිසිව දාලා ඒවා violate වෙන විදිහට, ඒ කියන්නේ referential integrity, entity integrity, other constraints, ඒ කියන්නේ domain integrity, ඒවා violate වෙන විදිහට update කරන්න ගියොත් ඒවා කොහොමද එන්නේ? ඒවා තමයි අපිට ඉස්සෙල්ලම කතා කරන්න තියෙන්නේ. ඊළඟට SQL වලින් කොහොමද ඒ constraint specify කරන්නේ? ඒ කියන්නේ උදාහරණයක් විදිහට referential integrity දාන්නේ කොහොමද? ඊළඟට check option එක දාන්නේ කොහොමද? අන්න ඒවා. ඊට පස්සේ databases, constraint in databases as assertions and triggers. මේ triggers කියන part එක තමයි ඔයගලන්ට අලුතෙන් තියෙන්නේ. හරිද? එතකොට මේ ටික කලින් තිබ්බා. නමුත් කලින් තිබ්බට ඊට වඩා ටිකක් advanced දේවල් අපි මෙතනදී කතා කරනවා. ඕකේ, එතකොට මම බලාපොරොත්තු වෙනවා අද 2.1 කියන section එක ඉවර කරන්න live class එකේ. ඊට පස්සේ ඊටු ටික මට වීඩියෝ එකෙන් ඔයගලන්ට දෙන්න පුළුවන්. ඕකේ. දැන් එහෙනම් අපි ඉස්සෙල්ලම් බලමු relational database එකක් හදාගන්න විදිහ කොහොමද කියලා. දැන් database එකක් හදාගන්න ඔයගොල්ලෝ දන්නවා ඉස්සෙල්ලම ER diagram එකක් ඇඳ ගන්න ඕන. හරිද? එතකොට ER diagram එක තමයි අපි relational database එකට map කරන්නේ. එතකොට අපි දැන් බැලුවොත් එහෙම කොහොමද relational ER diagram එකක් හදින්නේ කියලා මම ගන්නම් paint. okay. දැන් හිතන්න මම සිස්ටම් එකක් ඩිසයින් කරන්න යනවා ස්කූල් එඩියුකේෂන් මැනේජ්මන්ට් සිස්ටම් එකක්. හරිද? එතකොට නැත්නම් යුනිවර්සිටි එකක ස්ටුඩන්ට් මැනේජ්මන්ට් සිස්ටම් එකක්. ඒ වගේ යුනිවර්සිටි එකක ස්කූල් එකක ස්ටුඩන්ට් මැනේජ්මන්ට් නැත්නම් ස්ටුඩන්ට් එඩියුකේෂන් මැනේජ්මන්ට් සිස්ටම් එකක් තමයි අපි ඩෙවලොප් කරන්න යන්නේ. එතකොට අපි මේකේ තියෙන entities identify කරගන්න ඕනේ. එතකොට entities identify කරගන්නකොට අපිට අනිවාර්යයෙන්ම identify වෙන entity එකක් තමයි මොකද්ද? ස්ටුඩන්ට් කියන entity. okay. දැන් ස්ටුඩන්ට් කියන entity එකේ අපි තියාගන්න attributes මොනවාද? මේවා තමයි ස්ටුඩන්ට් කියන table එකේ columns එන්නේ අවසානයේ relational model එකේ. අපි තියාගන්නවා student number. හරිද? student number. ඊළඟට අපි තියාගන්නවා student name. ඊළඟට අපි තියාගන්නවා date of birth. ඊළඟට address. ඕවනේ තියාගන්න. ඕවා තමයි attributes එන්නේ student ගේ. මෙතනදී primary key එක විදිහට අපි තෝරගන්නවා මොකද්ද? student number කියන එක. එතකොට ඒක මොකද්ද? key constraint එකක් එතන තියෙන්නේ. උතනින් තමයි referential මේ entity integrity කියන එක ආරක්ෂා වෙන්නේ. එතකොට student කියන එක මම primary key විදිහට identify කරනවා. දැන් මට කියන්න පුළුවන්ද මොකද්ද entity integrity කියන්නේ කියලා සමාධි? මේ semester 2 ප්‍රශ්නයක් අහන්නේ what is entity integrity? වැල්වට අරන් නැතුව තනි වාක්‍යයකින් උත්තරේ දෙන්න. සමාධි no samadhi is available today. එක්කෙනෙක් නම් ගියා. ශාසිකා කියන්න බලන්න. What is entity integrity? Duplicates. Oh, there must be a unique attribute. ඒක තමයි duplicates නෑ කියන්නේ. There must be at least one unique attribute and it cannot be null. අන්න ඒක තමයි entity integrity කියන්නේ. එතකොට primary key එකෙන් තමයි entity integrity කියන එක අපි ආරක්ෂා කරන්නේ. එතකොට primary key කියන්නේ it is a unique attribute and it is cannot be null. Okay. දැන් ස්ටුඩන්ට් ගේ ප්‍රයිමරි කී එක යටින් තමයි මම ඉරක් ගහලා තියෙන්නේ ස්ටුඩන්ට් නම්බර්. ඊට පස්සේ මම තව එන්ටිටි එකක් අයිඩෙන්ටිෆයි කරනවා යුනිවර්සිටි එක ස්කෝල් එක තියෙන. ඒ තමයි ස්කෝල් එක නම් ග්‍රේඩ්. යුනිවර්සිටි එක නම් ගොඩක් වෙලාවට ඕක කෝස් කියලා තමයි යන්නේ.
okay course එහෙම නැත්නම් degree හරි ඒ වගේ එකක්. එතකොට student ඊළඟට grade එකේ අපි මොනවද තියාගන්නේ? මම තියාගන්නවා grade number එක. ඊළඟට number of students and මම තියාගන්නවා teacher in charge ඒ වගේ teacher in charge ගේ නම. ඔය වගේ attributes ටිකක් තමයි grade එකේ තියාගන්නේ. ඊළඟට මම තියාගන්න ඕනේ ඉස්කෝලේ එහෙම නැත්නම් යුනිවර්සිටි එකේ උගන්වන subject. කවදාවත් entity name එකක් plural වෙන්න බෑ. ඒක singular වෙන්න ඕනේ. ඒතකොට subject එකක තියාගන්නේ මොනවාද? S number, subject number, S name, ඊළඟට duration. ඔන්න ඔය තමයි subject එක තියාගන්න. ඒතකොට subject එකේ primary key එක subject number, grade එකේ primary key එක grade number. okay ඊළඟට teachers ලා ගැනත් information තියාගන්න එපා. එතකොට teacher ගේ teacher ID එක TID කියලා ගන්න. teacher ID එක underline කරලා තියෙන එක තමයි primary key එක. ඊළඟට teacher name, teacher ගේ telephone number එක. ඔය වගේ attributes තමයි අපි teacher කෙනෙක්ගේ තියාගන්න. පස්සේ ඕනනම් අපි attributes add කරමු. දැන් ඔන්න tables එහෙම නැත්නම් entities ටිකක් identify කරලා තියෙනවා. ඔය entities තමයි ultimately tables වලට convert වෙන්නේ. එතකොට ඔන්න මම entities ටිකක් identify කරලා තියෙනවා. Now the relationships. දැන් student කියන entity එක මෙතන තියෙන මොන entities එක්කද relate වෙන්නේ කියන්න බලන්න. සාමාන්‍ය ස්කෝල් එක education management system එක ඔය වගේ entities ටිකක් identify කරන්න පුළුවන්. තව පුළුවන් ඉතින් classes ඕනනම් exams හරි ඒ වගේ පුළුවන්. මම මේ basic ම ටික identify කරේ. එතකොට මට කියන්න මේ environment එකේ දැන් student කියන entity එක තව relate වෙන්න මොන objects එක්කද? මොන entities එක්කද? කතා කරන්න mic mute කරන් ඉන්න එපා. ටක් ගාලා කතා කරන්න. grade, subject, teacher. තුනම එක්ක relate වෙනවා කියලා කියනවා. හරි. දැන් අපි ගත්තොත් එහෙම student and teacher අතර මොකද්ද තියෙන relationship එක? ඒ කියන්නේ business relationship එක මොකද්ද? One teacher has many, one student has many teachers. ඒ කියන්නේ student learn from teacher නැත්නම් teacher teach student ඔය කතාවනේ ඔය කියන්නේ. නමුත් ඇත්තටම ලෝකෙ කිසිම යුනිවර්සිටි එකක හෝ ඉස්කෝලේක student teacher අතර relationship එකක් නැත. හරිද? teacher ට student එක කිසිම relationship එකක් නැහැ. හොඳම උදාහරණේ දැන් අද ක්ලාස් එකේ ළමයි 3 දෙනෙක් නැහැ. එහෙම කියලා මම උගන්වන්න නැතුව ඉන්නේ නැහැ. මේ උගන්වන්න. හරි. මට student එක්ක relationship එකක් නැහැ. හරි. teacher ට student එක්ක relationship එකක් නැහැ. දැන් එතකොට student subject එකත් එක්ක relationship එකක් තියෙනවා. ඒත් නෑනේ ඔයගොල්ලෝ කියයි students ලා subjects කරනවා කියලා. ඔව් කරනවා තමයි. නමුත් ඉස්කෝලේ A level class එකේ ඉන්න ළමයෙකුට subject එකක් විදිහට තෝරගන්න පුළුවන්ද 5 වසර ගණිතේ? බෑනේ. එහෙම තෝරගන්න බෑ. ඊළඟට යුනිවර්සිටි එකක නම් මොකක් හරි එක faculty එකක ඉන්න student කෙනෙකුට පුළුවන් ද වෙන faculty එකක තියෙන degree එකක් කරන්න බෑ. ඒ faculty එකේ තියෙන degree එකක් විතරයි කරන්නේ. faculty එකට තියෙනවා. හරි. එතකොට student තියෙන එකම relationship එක only with grade එකත් එක්ක විතරයි relationship එකක් තියෙන්නේ. එයාට subjects එක්ක relationship එකක් තියෙන්නේ grade එකේ තියෙන subjects කරන්න පුළුවන්. teacher ට තියෙන එකම relationship එක teacher උගන්වන්නේ subject එක. එයාට වැඩක් නැහැ මේ subject එක මොන grade එකේ තියෙනවද, මේ subject එක මොකු කරනවද, මොන students ලා කරනවද අදාළ නැහැ. එයා උගන්වන්නේ subject එක. හරි. එතකොට student grade එකත් එක්ක relationship එකක් තියෙනවා. grade එකේ subjects තියෙනවා. හරිද? grade එකේ subjects තියෙනවා. ඒ subject teachers ලා ඉගෙන ගන්නවා. මෙහෙම relationship එකක් වැටුණොත් student teacher අතර මොකද වෙන්නේ? teacher බලනවා අර ළමයා කළුද, අර ළමයා සුදුද, මේ ළමයා පිරිමි ළමයේද, මේ ළමයා ගෑනු ළමයේද? මං එහෙනම් සුදු ළමයිට හොඳට උගන්වනවා, කළු ළමයිට මං උගන්වන්නේ නැහැ, උස ඒ උන්ට විතරයි මං උගන්වන්නේ, කොට ඒ උන්ට උගන්වන්නේ නැහැ. අන්න එහෙම අනවශ්‍ය ප්‍රශ්න තියෙනවා. හරිද? ස්ටුඩන්ට ඒ කියන්නේ මේ සාමාන්‍ය බිස්නස් එකේදී මෙතන බිස්නස් එක මොකද්ද ස්ටුඩන්ට උගන්වන්න ඕන. ඒ බිස්නස් එකේදී ස්ටුඩන්ට් ටීචර් අතර රිලේෂන්ෂිප් එකක් තිබ්බොත් මහා අවුලක් වෙනවා. ඒක තියෙන්නේ නැහැ. මොකද ස්ටුඩන්ට් ටීචර් අතර රිලේෂන්ෂිප් එකක් තිබ්බොත් එක එක ස්ටුඩන්ට ටීචර් එක එක විදිහට උගන්වනවා. එහෙම බෑනේ. එහෙම වුණොත් මාර ප්‍රශ්නයක්. දැන් ඕගොල්ලෝ දැන් මෙතන ඉන්නවා. දැන් අද නම් 3 දෙනෙක් ඉන්නවා. අපි හිතමු 6 7 දෙනෙක්ම ඉන්නවා කියලා.
එක්කෙනෙක් අහන ප්‍රශ්න වලට මම උත්තර දෙන්නේ නැහැ. අනිත් එක්කෙනාට අහන ප්‍රශ්න වලට විතරක් මම උත්තර දුන්නොත් මාට ප්‍රශ්නයක් ඇති වෙනවනේ එතන. හරිද? ඒක නිසා මම මගේ සබ්ජෙක්ට් එකේ පිළිබඳව මොන ස්ටුඩන්ට් ප්‍රශ්නයක් ඇහුවත් මොන ග්‍රේඩ් එකක ඉන්න මම උත්තර දෙනවා. හැබැයි මගේ නොවන සබ්ජෙක්ට් එකේ මම උත්තර දෙන්න යන්නේ නැහැ. දැන් WAD ගැන ප්‍රශ්නයක් ඇහුවොත් මම කියන්නේ මේක ඉතින් සඳරුවන් සර්ගෙන් ඇහුවොත් තමයි හොඳ. නේ? ඉංග්‍රීසි ගැන ප්‍රශ්නයක් ඇහුවොත් මම කියනවා රාධාවිස්ගෙන් ඇහුවොත් තමයි හොඳ. එහෙම කියනවා. එතකොට ස්ටුඩන්ට් ටීචර් අතර ඩිරෙක්ට් රිලේෂන්ෂිප් එක නේ. රිලේෂන්ෂිප් එක තියෙන්නේ යම්කිසි ස්ටුඩන්ට් කෙනෙක් යම්කිසි ග්‍රේඩ් එකක ඉන්නවා. ඒ ග්‍රේඩ් එකේ තියෙන සබ්ජෙක්ට්ස් කරනවා. අන්නේ සබ්ජෙක්ට් එක ටීචර් උගන්වනවා. එතකොට තමයි රිලේෂන්ෂිප් එකක් තියෙන්නේ. නැතුව ඩිරෙක්ට් රිලේෂන්ෂිප් එකක් නෑ. ඊළඟට ස්ටුඩන්ට් සබ්ජෙක්ට් එකත් එක්ක ඒ රිලේෂන්ෂිප්ස් තියෙන්න බැරි. ඕන සබ්ජෙක්ට් ස්ටුඩන්ට්ස්ට කරන්න බෑ. එයා ඉන්න ග්‍රේඩ් එකේ හෝ යුනිවර්සිටි එකේ කරන ෆැකල්ටි එකේ තියෙන සබ්ජෙක්ට්ස් විතරයි කරන්න පුළුවන්. එතකොට ග්‍රේඩ් එක ගත්තොත් එහෙම ග්‍රේඩ් එකේ සබ්ජෙක්ට්ස් තියෙනවා. ග්‍රේඩ් එකේ ස්ටුඩන්ට්ස්ලා ඉන්නවා. සබ්ජෙක්ට් ගත්තොත් යම්කිසි සබ්ජෙක්ට් එකක් කරන ස්ටුඩන්ට් මේ සබ්ජෙක්ට් එකක් තියෙන ග්‍රේඩ්ස් තියෙනවා. සහ ඒ සබ්ජෙක්ට් එක ගන්න ටීචර්ස්ලා ඉන්නවා. ඔන්න ඔහොම තමයි රිලේෂන්ෂිප් එක තියෙන්නේ. ඊළඟට කාඩිනලිටි එක. one student has how many grades? කියන්න කතා කරන්න ටක් ගාලා. ස්ටුඩන්ට් ග්‍රේඩ්ස් කීයක් තියෙනවද? One grade has many students. ඒක මොකද්ද? one to many relationship එක. Okay. ඊළඟට grade has subjects. How many? Many. එක grade එක subjects ගොඩක් තියෙනවා. Subject is in how many grades? many grades. ඒක සාමාන්‍යයෙන් උඩ දාන්නේ m කියලා. ඔක කොහොම දාන්නත් පුළුවන් නැත්නම් තව විදිහක් තියෙනවා. මම ඒ notation එක කියන්නේ ඔයගලන්ගේ syllabus එකේ මුගක් වෙලාවට එහෙම තමයි තියෙන්නේ. Student has how many minimum grades? 1. Maximum grades 1. Okay, one relationship. Grade has how many minimum students? It can be 0 up to many students. ඔන්න ඔහොමයි දාන්නේ relationship. දැක්ක නේද? Minimum and maximum cardinality. මොකක්ද minimum? ඔව් මොකක්ද? ඒක චුට්ට ආයි කියන්නේ. ඔව් minimum and maximum cardinality කියන්නේ අපි ස්ටුඩන්ට් ගේ point of view එකෙන් කතා කරොත් එක ස්ටුඩන්ට් කෙනෙකුට minimum grades කීයක් තියනවද? අනිවාර්යෙන් ඉස්කෝලේ එක ස්ටුඩන්ට් කෙනෙක් නම් එයාට එක ග්‍රේඩ් එකක් හරි තියෙන්නම ඕන. ග්‍රේඩ් එකක නැති ස්ටුඩන්ට් කෙනෙක් ඉන්න බෑනේ නේද? එහෙනම් ඌ ස්ටුඩන්ට් කෙනෙක් නෙමෙයි. ඒක නිසා තමයි මේ මෙන්න මේක දැම්මේ මේ ඉර දැම්මේ. හරිද? ඒ මිනිමම් කාඩිනලිටි එක. මැක්සිමම් කාඩිනලිටි එක කියන්නේ මොකද්ද? එක ස්ටුඩන්ට් කෙනෙකුට මැක්සිමම් ග්‍රේඩ්ස් කීයක් එක්ක රිලේට් වෙන්න පුළුවන්ද? ඒත් එකක් එක්ක විතරයි රිලේට් වෙන්න පුළුවන්. ඒකට තමයි දෙවෙනි ඉර. ඒකම අනිත් පැත්තට ගැහුවම ග්‍රේඩ් එකකට මිනිමම් ස්ටුඩන්ට්ස්ලා බිඳුවයි. ඒ කියන්නේ සමහර ග්‍රේඩ්ස් තියෙන පුළුවන් ඉස්කෝලේ වල එක ස්ටුඩන්ට් කෙනෙක්වත් නැහැ. හරි. O level පාස් වුනේ නැත්නම් grade 12 වලට යන්නේ නැහැ එකෙක්වත්. හැබැයි grade 12 එක තියෙනවා. හරි. maximum many තියෙන්න පුළුවන්. many කියන එක තමයි Crawford එකෙන් පෙන්නන්නේ. Okay. Minimum and maximum cardinality. ඊළඟට බලමු grade එක. Grade has how many subjects? Minimum අඩුම ගානේ එකක් හරි තියෙන්න එපේ. Maximum many තියෙන්න පුළුවන්. අන්න එහෙමයි ඒ relationship එකේ. Subject is in how many grades? Minimum 0 subjects තියෙන්න පුළුවන්. දැන්ට එක grade එකකවත් නැති, but it can be in many grades. ඊළඟට teacher teach how many subjects? Teacher teach අඩුම ගානේ එකක්වත් උගන්වන්න එපා නැත්නම් යා ටීචර් කෙනෙක් වෙන්නේ නැහැ නේ. ඒක නිසා minimum cardinality 1, maximum many. Subject taught by how many teachers? It can be 0 more. Relationships. එතකොට පළවෙනි එක මොකද්ද? මේ relationship එක one to many එකක්. මේ relationship එක many to many. එතකොට හැම වෙලාවම ගන්න maximum cardinality එක. මේකත් මොකද්ද? many to many relationship. Okay. ඔන්න relationships තුන. එතන තියෙන relationship types දෙකයි. මොනවාද? one to many එකයි many to many දෙකයි තමයි relationships තියෙන්නේ. Okay. තේරුණාද මේ ER diagram එක අපේ design එක? Cardinalities තේරෙනවද? ප්‍රශ්න තියෙනවා නම් වහාම කියන්න. Minimum and maximum cardinality. ඔවා හරි විදියට ඔයගලගේ final year project එකේම ඔවා හරියට තියෙන්න ඕන. කවුරු හරි බැලුවොත් එහෙම database design එක මේ ඔයා ඒ විදියට තියෙන්න ඕන. පොඩි ප්‍රශ්නයකට තියෙන ඉතින් vibe එකට ගියාම project එකත් එක්ක database එක එවලේ බලන්නේ නැහැ. පස්සේ database එක වෙනම බලනවා. මේ project එක වෙනම බලන එහෙම ප්‍රශ්න තියෙනවා. නමුත් හරියට බැලුවොත් එහෙම ඔවා හරියට තියෙන්න ඕන. Okay. හරි ටක් ගාලා ඕක ඇඳ ගන්න ඕගොල්ලෝ ඇඳ ගන්නවද නැත්නම් මම මේක එවන්නම් පස්සේ ඇඳ ගන්නවද මොකද කියන්නේ ටක් ගාලා කියන්න සජෙෂන් එක
පස්සේ අඳ ගන්න සර්. හරි. ඔව් වීඩියෝ එක මම එවනවා. දැන්ට කමක් නැහැ. ඔකට මේ ෆොටෝ එකක් ගහලා තියාගන්න. මේ ස්නැප්ෂොට් එකක් ගහලා තියාගන්න. මොකද ඕක ඕන. ඕක නැති කරගන්න එපා. මොකද මෙතනින් එහාට අපි ඩිසයින් කරන්නේ ওই ඩේටාබේස් එක. හරි. මේක sem3 ෆෝල්ඩර් එක ඇතුලේ දාගන්නම්. ER1. Okay. දැන් අපි ඔතන relationship types දෙකයිනේ බැලුවේ one to many එකයි many to many එකයි තව එකක් තියෙනවානේ one to one කියලා. උදාහරණයක් විදියට අපි ගත්තොත් එහෙම තියෙනවා නම් school and principal කියලා tables දෙකක් තියෙනවා. අපි හිතමු අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මේන්ටේන් කරනවා. school එකක මොනවද තියාගන්න attributes school number, school name, address, ඕවනේ school එක සාමාන්‍යයෙන් තියාගන්න. okay, school number තමයි primary key එක. principal ගේ මොනවද තියාගන්නේ? principal ID, principal name and එයාගේ telephone number. දැන් මේ දෙන්න අතරත් relationship එකක් තියෙනවා. මොකක්ද? school has principal. school has minimum අඩුම එක principal කෙනෙක් ඉන්නවනේ maximum එක්කෙනයි. දෙන්නෙක් හිටියොත් එහෙම මරා ගන්නවා. ලංකාවෙම වෙලා තියෙනවා. කලින් principal යන්නේ නැතුව අලුත් එකෙක් කියලා මරාගෙන පොලිසිය ගිහිල්ලා ඕන තරම් සිද්ධි තියෙනවා. So school has minimum and maximum one principal. එතකොට principal has නැත්නම් principal is in minimum. එයා principal කෙනෙක් නම් අනිවාර්යෙන් එයාට ඉස්කෝලයක් තියෙන්න එපා. නැත්නම් principal කෙනෙක් වෙන්න බෑ. minimum one school, maximum එයාට එක වෙලාවක principal කෙනෙක් වෙලා ඉන්න පුළුවන් ඒක ඉස්කෝලේ විතරයි. one to one relationship එක. එතකොට මේ තියෙන්නේ මොකද්ද? one to one relationship. හරිද? ඒක මට අතන පෙන්නන්න උදාහරණයක් නැහැ. ඒ නිසා මම වෙනම ER diagram එකක් වෙනම domain එකේ ඇඳලා පෙන්නනවා. ඕකේ. ඕකේ ෆොටෝ එකක් ගහලා තියාගන්න. ඕකේ. ප්‍රශ්න තියෙනවා ටක් ගාලා අහන්න. No problems. Okay. දැන් එහෙනම් අපි මේ databases ටික ඩිසයින් කරන්නයි යන්නේ. Okay. ඉස්සෙල්ලාම අපේ පළවෙනි ER එකේ තියෙන database එක ඩිසයින් කරන්නයි යන්නේ. එතකොට ඒකේ භාගයක් මම ඩිසයින් කරනවා. ඊටු ටික ඕගලන්ට බාරයි. හරි. මෙන්න අපේ diagram එක. ඕක තමයි අපි ඩිසයින් කරන්න යන්නේ. හරි. දැන් මම WAMP on කරගන්නවා MySQL on කරගන්න ඕන හින්දා ඔයගලන්ට ඕන නම් MySQL වෙනම දාන්න පුළුවන්. නමුත් WAMP කොහොමත් ඕනනේ. ඔයගොල්ලෝ WAMP කොහොමත් දාන්න එපා. ඒක නිසා ඒකේ MySQL එක මම යූස් කරනවා. Okay. ඊළඟට මම MySQL query browser එක දාගන්නවා. හරි database එකට log වුණා. මම මේකේ අලුත් database එකක් ඒ කියන්නේ schema එකක් හදනවා create new schema school. ඕක ඇතුලේ තමයි අර tables හතර හදන්න යන්නේ. හරි. පළවෙනි table එක මොකද්ද? මෙන්න school database එක නැත්නම් school schema එක. මේක ඇතුලේ මම new table create new table ඔන්න table එකක් හදන්න යනවා. මොකද්ද table එක? student. ඔය table names එහෙම දානකොට simple names, column names දානකොට simple names දාන්න spaces තියන්න එපා. මොකද නැත්තම් queries ලියන්න ගියාම කන යනවා. ඒවා එන errors වලින්. ඒක නිසා ඒවා simple වලින් spaces නැතුව තියන්න table names and column names. නැත්තම් query ලියන්නේ Taman නෙමෙයි නම් Tamanගේ දෙමව්පිය මතක් කරනවා queries ලියන එක. හරි. Okay. එතකොට ඔන්න student table එක ඒකේ තිබ්බ columns උනා දැන් design එක අනුව තමයි දාන්නේ. columns හතරක් තියෙනවා. student number, name, date of birth, address. එතකොට මම පළවෙනි column එකේ stu_number. spaces තියන්න එපා. data type එක මොකද්ද? හොඳම එක integer. මේක මම දානවා. ඒක නිසා auto increment මම අයින් කරනවා. මේවා තමයි constraints කියන්නේ. and not null. මේ not null constraint එක. හරිද? එතකොට මම කියනවා මේක auto increment අයින් කරලා තියෙන්නේ. එතකොට ඒකට මොකුත් constraint යන්නේ නැහැ. not null. ඒ කියන්නේ ඒක null වෙන්න බෑ.
සහ ඒක primary key එක. මේ යතුරක් වැටලා තියෙන එක primary key එක. ඊළඟට මොකද්ද? stu name. ඒක වාචා හොඳයි. ඕනනම් null වෙන්න පුළුවන් and it is not the primary key. and dob ඒකේ මොකද්ද data type එක? date. එතකොට time ඕනේ නැහැ, උපන් වෙලාව ඕනේ නැහැ, කේන්දරේ හදන්නේ අපි ළමයිගේ date එක විතරයි. එතකොට ඒකත් ඕනනම් null වෙන්න පුළුවන්. අනිත් එක මොකද්ද? address. okay. ඒක වාචා ඕනනම් null වෙන්න පුළුවන්. හරි. 45 කියන්නේ මොකද්ද? maximum characters. හරි. එතකොට primary key එක දාලා තියෙනවා. ඒ කියන්නේ entity integrity මේකේ තියෙනවා. මම apply කරනවා මෙන්න query එක. හරිද? දැන් මේ query එක අපිට ඕනනම් මේ SQL එකෙන් ගහන්නත් පුළුවන්, නැත්නම් මේ ඉදිරි GUI එකෙන් කරන්නත් පුළුවන්. දැන් බලන්න query එක මොකද්ද කියලා. මම ඕන්න ඒක මේ ගන්නම් notepad එකකට. එතකොට අපිට ටිකක් ලොකුවට බලා ගන්න පුළුවන්. SQL වලින් කරන එක තමයි මම මේ GUI එකෙන් කරන්නේ. දැන් බලන්න හරි සරලයි. create table මේ school කියන්නේ database එක. අපි ඒක මෙන්න මෙහෙම දාමුකෝ. create table student. okay. ඊට පස්සේ වරහන් ඇතුලේ තමයි ඔක්කොම specify කරන්නේ. හරිද? මොකක්ද කියන්නේ? student number. මේ column names නේ තියෙන්නේ. integer unsigned integer එකක්, not null. මේ තියෙන්නේ මොකද්ද? constraint එක, not null constraint එක. ඊළඟට student name කියන column එක වාචා maximum 45යි, dob ඒකේ data type එක date, address address එකේ මේ වැරදි එකක් පස්සේ අදමු. address වාචා 45යි. ඊට පස්සේ primary key එක කොහොමද specify කරන්නේ? primary key කියලා අර උඩ define කරපු column names වලින් කැමති එකක් මට primary key විදියට දෙන්න පුළුවන්. ඔන්න primary key constraint එක දීලා තියෙනවා. ඕකෙන් තමයි entity integrity කියන ආරක්ෂාව වෙන්නේ. මේ SQL query එක මම මෙහෙමම run කරොත් මෙතන ගහලා GUI එකකින් create කරන්නේ නැතුව ওই විදියටම table එක හැදෙනවා. okay. හරි. SQL query එකේ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මම මේකෙමුත් හදලා පෙන්නන්නම්, මේකෙමුත් හදලා පෙන්නන්නම්. ප්‍රශ්න තියෙනවද මොකද? බලමු chat එකේ මොකක්ද එකක් තියෙනවා. නෑ. සර් ෆ්ලැග් කියලා තිබ්බේ මොකක්ද? ඔකෝ. කොහෙද? ටේබල් එඩිටර් එකේ. මට ඇහෙන්නේ හරියට මොකද්ද? ටේබල් එඩිටර් එකේ. ඔව්. ෆ්ලැග් කියලා තිබ්බේ. ඒ flags තමයි අර unsigned කියන්නේ. ඒ කියන්නේ දන්නවනේ දැන් unsigned integers and signed integers. එතකොට first bit එක sign වලට ගන්නවා. අන්න ඒවට තමයි මේ flags කියන එක දාන්න තියෙන්නේ. හරි. ඒක නොදැම්මොත් automatically unsigned තමයි ගන්නෙ. ඒ additional information අපිට provide කරන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් අපි SQL එක ලියනකොට ඔහොම දාන්නේ නැහැ නේ. ඔහොමනේ දාන්නේ. එතකොට ඒක by default unsigned තමයි ගන්න. මේක නොදැම්මොත් මොකද වෙන්නේ? ඕනනම් null වෙන්න පුළුවන්. ඒ වගේ. හරි. හරි. දැන් ඒක තමයි මම run කරන්නේ. ඔන්න execute කරනවා. table එක හැදුනා. close. දැන් table එක මේ database එක ASCII තියෙන අන්න table එක තියෙනවා. table එකට data දාන්නේ මෙන්න මෙහෙම ඇදලා ගත්තා. මේ තියෙන table එක මෙතන යට edit කියලා බටන් එකක් තියෙනවා. ඕක ඔබලා තමයි මෙතන data දාන්න ඕන. කොහොම දාන්න පුළුවන්. කොහොම දාන්න. හරිද? ඕකේ. මම මේ table එක delete කරනවා. drop table. ඔන්න table එක delete කරා. හරි. table එක delete කරලා මම ඒක SQL view එකෙන් හදනවා. එතකොට SQL view එකෙන් හදනවා නම් ඉස්සෙල්ලම තමන්ගේ database එක default database කරන් ඉන්න make default schema. මොකද නැත්තම් SQL query එක දිග වැඩි වෙනවා. හරි. දැන් මම අර query එක මෙතන ගහනවා. දැක්කනේ? create table student කියලා table එකක් හදනවා. stu number column එක integer not null unsigned කතාවක් මම දාලා නැහැ. එතකොට ඒක එයා unsigned ගනි. student name එක වාචා, date of birth එක date and address එක මම මෙතන හදන්නම්. address වාචා තව ඕනනම් columns දානවා. primary key එක stu number කියලා දාලා බොහොම simple table එකක් මම ඔන්න හදන්න. හරිද? කොහොමද මේ query එක execute කරන්නේ? control එක ඔබාගෙන enter කරන්න. එහෙම නැත්නම් මෙතන execute කියන button එක තියෙනවා. කැමති එකක් ඔබන්න පුළුවන්. එතකොට query එකේ errors නැත්නම් මේක හරියට run වෙයි. හරිද? එතකොට control enter. control enter. හරි. table student already exists. මම හිතන අරක delete කරන්න ඉන්න බලන්න. මේ GUI එකේ පොඩි පොඩි කේස් ඔව් ඒක මේවා වෙලා නැහැ. මම මේ drop table යන්නම්. okay.
හරි table එක drop වුණා. okay දැන් මම ඔන්න query එක run කරනවා මේ විදිහට. එතකොට දැන් මම මේ පාර SQL වලින් තමයි හදාගන්න යන්නේ. මේක default database එකකින් ඉන්න ඕනේ. හරි. okay දැන් මම මේක run කරනවා. control enter. හරි. query return no results. ඉතින් create table එක results return වෙන්නේ නැහැ. දැන් මෙතන table එක හැදෙනවා. මේක right click කරලා refresh කරාම අන්න දැක්කනේ student table එක හැදිලා තියෙනවා. ඔය දැක්කනේ. අර query එක මේ විදිහටම run කරාම අපිට database එක හදා ගන්න පුළුවන්. මෙතන queries උත් run කරන්න පුළුවන්. නැත්නම් GUI එකෙමුත් හදන්න පුළුවන්. කැමති ක්‍රමයකට හදා ගන්න. okay. හරි. දැන් අපි students ලා කීප දෙනෙක් ටක් ගාලා මේකට දාගමු. referential integrity බලන්න බෑනේ නැත්නම්. මම දාන්න 111 Shashika. date of birth. මේකේ date එකක් දාන්නේ MySQL database එකේ කොහොමද format එක? year month date තියෙන්නේ. හරිද? okay. ඔයගේ කියන්න බලන්න උපන්දිනේ ටක් ගාලා. ඇහුන්නේ නැහැ හරියට. ඔක්තෝබර් 7 85. 1985 ඔක්තෝබර් 7. ඔක්තෝබර් 7. හරි. එතකොට ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන් ඩෑෂ් එක ස්ලෑෂ් එක ඕන එකක් පාවිච්චි කරන්න පුළුවන්. හරිද? හරි. ඇඩ්‍රස් එකට මම නිකන් ඩිස්ට්‍රික්ට් එකක් විතරක් දානවා. මම දාන්නම් ආව නුවරට. හරි. ඊට පස්සේ කියන්න බලන්න 1998යි 12යි 2. ඔයාව දානවා මං කැන්ඩි වලට. කවුද අනිත් ළමයාගේ නමක් මතක නැහැ. සමාධි මහත්මිය. 1998 3.9. ඔව් ඔව්. ඔයාව දානවා කොළඹ වලට. අර දෙන්නම කැන්ඩි වලට දැම්මි. අද මෙතන නැති වුණත් දායා එයාගේ උපන්දිනේ දන්නේ නැති හින්දා අපි දාමු 1995 4.3.6. එයාවත් දානවා කොළඹ වලට. ඊළඟට අනිත් පුද්ගලයාගේ නම මතක නැති හින්දා මම එයාට දාන්නම් කමල් කියලා. කමල්ව දානවා 2008. 2001. එයාව දානවා ජෙෆ්නා වලට. ඕකේ. ඔන්න ස්ටුඩන්ට්ස් ලා 5 දෙනෙක් දාගත්ත. මෙතන අවසානයේ apply changes ඔබන්න ඕනේ. ඕකේ. ඔන්න ස්ටුඩන්ට්ස් ලා 5 දෙනෙක් දාගත්ත. ස්ටුඩන්ට් ටේබල් එක හදලා ඉවරයි. දැන් මොකක්ද අපිට තියෙන්නේ මේ database ER එකේ විදියට grade table එක හදලා relationship එක දාන්න. ඕකේ. එතකොට කොහොමද දාන්නේ? මම ඉස්සලම table එක හදලා ඉන්නම්කෝ. ඒක බලමුකෝ table එක හදලා. ඕකේ. new table. මොකද්ද table එක? grade. okay. column name grade number G_number data type එක integer not null. ඊළඟට number of students NOSTU කියලා ගන්නම් මම කෙටියෙන්. ඒකත් integer තමයි දාන්න වෙන්නේ. ඒක null වෙන්න පුළුවන්. ඊළඟට teacher in charge ඒක වාචා ඒක null වෙන්න පුළුවන්. මේක තමයි primary key එක. මේක වෙනස් කරන්නේ කොහොමද? primary key වෙනස් කරන්න ඕන නම් මෙහෙම මේ දැක්කනේ. දැන් මේ දෙකම primary key. ඔක අයින් කරාම ඔන්න ඕක විතරක් primary key දැක්කනේ. ඒව උඩ click කළා ඕන primary key එකක් වෙනස් කරන්න. දැන් ඔන්න grade table එක මම හදනවා. එතකොට ඒක changes apply කරනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔන්න table එක හැදුනා. දැන් මේ tables දෙක තිබ්බට තාම relationship එක වැටිලා නැහැ. හරි. මම මේකට data ටිකක් දාන්නම් grades ටිකක්. දැන් students ලා 5 දෙනෙක් ඉන්නවා. මම grades 3ක් දානවා. එක වසර number of students CI teacher in charge ගුණපාල. ඊළඟට දෙක වසර number of students 125යි ඒකත් ඒක සරත්. grade 3 number of students 110යි ඒක ගුණපාලමයි. okay ඔන්න grades 3ක් තියෙනවා apply හරි. දැන් මේ tables දෙක තියෙනවනේ පාඩුවේ මේ tables දෙක තියෙනවා. නමුත් දැන් ER diagram එකේ මේ දෙන්න අතර relationship එකක් තියෙනවා. කොහොමද relationship එක establish කරන්නේ කියන්න බලන්න කවුරු හරි. කොහොමද relay දැන්
ER model එකේ relationship එක අපි ඉරි කෑල්ලක් ගහලා cardinality පෙන්නලා ඔක්කොම කරලා තියෙනවා. දැන් මේක ඉරි කෑලි ගහන්න බෑනේ. දැන් මේකේ අපි relationship එක වෙන විදිහකින් දාන්න ඕන relational model එක. කොහොමද කරන්නේ? කාටද කියන්න පුළුවන්. දැන් මෙතන තියෙන්නේ මොකද්ද one to many relationship එකක් නේ one to many relationship එකක් map කරන්නේ කොහොමද one side එකේ primary key එක ඒ කියන්නේ grade number කියන මේකේ one side එක grade නේ many side එකේ අලුත් column එකක් විදියට යනවා and it is the foreign key හරිද ඔන්න ඕක තමයි referential integrity කියන්නේ හරිද one side's primary key becomes many sides foreign key එතකොට many side එකේ foreign key එක විදිහට කොහොමද දාන්නේ දැන් මේ student නේ many side කියන්නේ student edit යනවා ගිහිල්ලා මම ඉස්සෙල්ලම student දා ගන්න ඕන අලුත් column එකක් මොකක්ද ඒ column එක grade number අරයාගේ primary key එක related table එකේ primary key එක ඒක ඕනනම් නම වෙනස් වෙන්න පුළුවන් column එකේ ඒක ප්‍රශ්නයක් නෑ හැබැයි data type එක අරයාගේ column එකේ තිබ්බ data type එක ඒ විදිහටම විය යුතුයි ඒ කියන්නේ integer වෙන්න ඕන ඒක null වෙන්න පුළුවන් ඒකේ තේරුම මොකද්ද ස්ටුඩන්ට් කෙනෙකුට ඉන්න පුළුවන් ග්‍රේඩ් එකක් නැතුව කියන එක. ඒකේ තේරුම ඒකයි. ස්ටුඩන්ට් කෙනෙකුට ඉන්න පුළුවන් ග්‍රේඩ් එකක් නැතුව. not null කියන එක අයින් කරා කියන්නේ ඒකයි තේරුම. ඒක not null ටික එක දැම්ම කියන එකේ තේරුම මොකද්ද? ස්ටුඩන්ට් කෙනෙකුට ඉන්න බෑ ග්‍රේඩ් එකක් නැතුව. හරිද? ඒකයි එකෙන් කියන්නේ. දැන් අපි දාලා තියෙන්නේ කොහොමද ඉන්න බැරි විදිහටනේ ඩයග්‍රෑම් එක ඇඳලා තියෙන්නේ. එහෙනම් not null කියන එක දාන්න බෑ. හරිද? මේ not null කියන එක අයින් කරන්න බෑ. ඒක not null වෙන්න ඕනේ. කියන්නේ අනිවාර්යෙන් තියෙන්න ඕන. හරි. එතකොට integer කියලා දාලා ඔහොම තියෙනවා. ඊළඟට දැන් ඕකට foreign key එක දාන්න ඕන. දැන් තාම මෙතන නිකන් column එකක් ආවා කියලා අරයාගේ type එකෙන්ම තාම ආවේ නෑ. මෙන්න foreign key එක දාන්න ඕන. හරිද? එතකොට මම ඉස්සෙල්ලා මේක apply කරලා ඉන්නම්කෝ. හරි. දැන් ඕක apply කරා තාම නමුත් relationship එකක් නෑ. නිකන් grade number කියලා column එකක් ආවා type එක integer. දැන් බලමු foreign keys දාන විදිය. මේ තියෙන foreign keys කියන එකට ගිහිල්ලා මොකද අරක වැටිලා නෑ මේක සේව් වුනේ නැද්ද බලමු ස්ටුඩන්ට් ටේබල් එක ඕකේ ග්‍රේඩ් ටේබල් එක ඕකේ ඒක ප්‍රශ්නයක් නෑ එඩිට් ටේබල් grade okay මෙන්න foreign key කියන එකට ගිහිල්ලා මේක plus ඔබන්න ඕන. එතකොට ඔන්න දැන් foreign key 1 මේක මෙයා internally use කරන නමක් ඒක එයාට කැමති විදිහකට තියාගන්න දෙන්නේ ඒක අපිට අදාළ නෑ. මෙන්න grade එකේ foreign key 1 එක. okay. okay දැන් මම අපෙන් අහනවා reference table එක මොකක්ද කියලා. මොකක්ද reference table එක? පොඩ්ඩක් මේක නෙමෙයි foreign key එක දාන්න මම වැරදි table එකක් අල්ලන් ඉන්නේ. එතකොට student table එකේ තියෙන්න ඕන foreign key එක grade number එකට වැටෙන්න ඕන. හරි. එතකොට මම student table එක right click කරලා යනවා edit table. ගිහිල්ලා foreign keys. හරිද? එතකොට foreign key එක දාන්නේ මොකද්ද reference table එක grade table එක. එතකොට දැක්කද අර එකම නම තියෙන නිසා ලස්සනට select වුණා. මේකේ grade number එක reference table එකේ grade number එකට relate වෙනවා. මේ තියෙන්නේ අනිත් table එකේ columns ටික. මෙතන down arrow එක press කරොත් එහෙම අනිත් table එකේ තියෙන ඉතුරු columns ටිකත් එනවා. අපිට ඕන එයාගේ primary key එකත් එක්ක relationship එක දාන්න. හරිද? එතකොට on delete restrict on update restrict ඒවා මොනවාද මෙතන වෙනස් කරොත් මොකද වෙන්නේ කියලා අපි operations කරනකොට බලමු. හරිද? මතක තියාගන්න මෙතන on delete and on update restrict තිබ්බේ කියන එක මතක තියාගන්න. හරි. ඔන්න referential integrity දැන් දැම්ම apply කරමු. මේකේ තියෙන පොඩි ගැටලු මේකේ කියන්නේ මොකුත් වෙනසක් වුන් නැති විදිහට එයා කියන්නේ හරි මම ඒක ආයේ මේක දාන්නම් edit table foreign key reference table grade
apply changes ඒක detect කරන්නේ නැහැ මේක ගියා ඒක බලන්න ඒක detect කරන්නේ නැහැ මෙතන මට පේන හැටියට මොකද්ද මේ වැරදි database එකක්ද අපි select කරලා දෙන්නේ නැහැ 33 MySQL database එකක් තියෙනවනේ ඔව් database එකේ ප්‍රශ්නයක් නෑ අපි මේක පොඩ්ඩක් restart එකක් දීලා බලමු ඉස්සෙල්ලා මේක stop කරමු හරි database එකකටද අපි connect වෙන්නේ බලමු නෑනේ ඒත් යනවනේ මේ Maria DB එකට connect වෙලා තියෙන්නේ ඒකයි මේ case එක MySQL නැවතිලක් තියෙන්දී මේක 33යි 8 port එක මට මතක හැටියට MySQL ඔව් 33යි 8 තමයි port එක එතකොට ආයෙ මම MySQL on කරලා ඉන්නම් service administration start 33යි 8 port එක මතක තියාගන්න. ඔව් අපි මෙච්චරලා වැඩ කරලා තියෙන්නේ MySQL වල නෙමෙයි මේ Maria DB එකේ. එතකොට ඒක නිසා තමයි මේවා එක ආවේ. හරි ප්‍රශ්නයක් නෑ අපි ටක් ගාලා ස්ටෙප්ස් ටික ආයෙ කරමු. ඒක හොඳයි ආපු එක ඔයගොල්ලොත් log වෙනකොට මතක තියාගන්න හරියට port එක select කරගන්න 33.8 තමයි MySQL එකේ port එක. 33.6 කියන්නේ Maria DB. Okay. හරි මම ටක් ගාලා database එකක් හදන්නම් create schema school. ඒක ඇතුලේ අපි අර වගේම tables දෙක හදන්න යනවා. Student column name stu name data type integer stu number data type integer ila passe stu name data type vacha not null dob date time onne and මොකක්ද address is a vacha okay ඊළඟට grade table එකක් මම එහෙමම හදලා ඉන්නම් grade primary key grade number g number data type integer එතකොට ඒක automatically primary key වුණා ඊට පස්සේ number of students vacha නෑ ඒකත් integer and teacher in charge ඒක vacha okay එතකොට student database එකට අපි students ට ටිකක් දාගමු දහයයි කවද්ද 12යි 2 12යි 2
එතකොට උඩ එක්කෙනාගේ මම වැරද්දුවද දන්නේ නැහැ. උඩ එක්කෙනාගේ හරියද? ඔක්තෝබර් 7 සර්. ඒ දෙන්න තමයි පැටළුනේ. හරි. කොලම්බෝ වලට දානවා. මට තප්පරයක් දෙන්න. ඊළඟට 333 කවුද සමාධි වාගේ කියන්නයි බර්ත්ඩේ එක සර්. ඔව් මේ 98 3.9. අවුරුද්ද හරි මතක තිබ්බනේ අඩුම ගාන මෙයාද නැති හින්දා මෙයාව අපි දැම්මේ 1995ට නේ. එයාවත් දානවා අත් එක්කම කැන්ඩි වලට. ඕකේ. එයාව ජෙෆ්නා වලට දානවා. හරි ඔන්න ස්ටුඩන්ට්ස්ලා ටික ක්‍රියේට් කරා. ඊට පස්සේ ග්‍රේඩ්ස් අපි 3ක් දැම්මා. Grade 1, number of students 100, teacher in charge Gunapal. Grade 2, number of students 110 and Sarah. Number of students 120, Gunapal. Okay, now ඔය විදිහට අපි මේ ටික දැම්මා. දැන් කොහොමද රිලේෂන්ෂිප් එක දාන්නේ ස්ටුඩන්ට් ටේබල් එකට අලුත් කොලම් එකක් දාන්න ඕන. මොකක්ද කොලම් එක? grade number. okay. ඒක අර ටයිප් එකම වෙන්න ඕන integer. not null වෙන්න ඕන මොකද අපි අනිවාර්යෙන් grade එකක් තියෙන්න ඕන කියලා දාලා තියෙන හින්දා. නැත්තම් ඒක ප්‍රශ්නයක් නෑ. හරි. ඊට පස්සේ මේක දැන් තමයි රිලේෂන්ෂිප් එක දාන්නේ foreign keys වලින්. එතකොට foreign key 1 reference table එක grade වල grade number එක මේකේ grade number එකට relate වෙනවා. okay. apply changes. මේකේ මේ error එක එන්නේ not null එක හින්දා මොකද initially null values ටිකක් එන හින්දා. හරි. ඒක නිසා මම දැන්ට not null එක අයින් කරන්නම්. නෑ ඒ මොකද grade number එකේ අපි data type එක බලලා ඉමු. integer column එක okay not null එක අයින් වෙලා නැහැ. හරි දැන් අපි දාමු foreign key එක. okay. grade number reference table type එකේ ප්‍රශ්නයක් නැහැ. okay අපි ආයේ column එක පොඩ්ඩක් delete කරලා දාමු. okay ආයේ column එක දාන්නම් මොකක්ද grade number data type එකයි integer මොකද අතනත් integer හින්දා not null එක මම දැන් අයින් කරනවා. පස්සේ ඒක අපි දාගමු reference table grade sorry foreign key එක දාලා ඉන්නේ foreign key reference table grade. එතකොට මේකේ grade number එකත් එක්ක relate වෙනවා.
හරි ඕකේ වැටුණා. ඔන්න දැන් tables relate වෙලා තියෙන්නේ. ඊට පස්සේ මම මේකට not null එකක් දාන්නම් දැන්. ඔව් එතකොට error එක එනවා. මොකද දැන් initially null values ටිකක් තියෙන හින්දා අපි ඒක හදාගෙන ඉමු. හරි. හරි. දැන් referential integrity මම දැන් මේ table එකේ referential integrity දානකොට කොහොමද දාලා තියෙන්නේ? reference table එක මෙහෙම දාලා on delete and on update restrict දාලා තියෙන්නේ. ඕකේ. සහ ඉස්සෙල්ලා අපි බලමු මොකද්ද මේ referential integrity කියන්නේ සහ මොකද්ද restrict කියන්නේ. දැන් student table එක ඇදලා ගත්තොත් දැන් student table එකට මම grades දාන්න ඕනේ හැම student කෙනෙක්ගේම. ඕකේ. දැනට මට grade එකක් නොදා ඉන්න පුළුවන්. එහෙමයි මම දැන්ට හදලා තියෙන්නේ. මම මේක edit ගිහිල්ලා දානවා ශාසිකාව එක වසරට. උපේක්ෂාව දෙක වසරට දානවා. සමාධිවත් ශාසිකත් එක්ක එක වසරට දානවා. මෙයාව 3 වසරට දානවා. මෙයාවත් 3 වසරට දානවා. දාලා apply කරනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද referential integrity okay reference table එකේ records තියෙන දේවල් තමයි දාලා තියෙන්නේ. මම බැරි වෙලාවත් මේ පුද්ගලයාව grade 4 වලට දැම්මොත් මෙතන error එකක් එනවා මට මේක apply කරන්න බැහැ දැක්කද නේ. ඒ මොකද්ද? There's no related record in the reference table. ඔන්නෝක තමයි referential integrity කියන්නේ. මොකද්ද referential integrity කියන්නේ? There must be a related record in the reference table. හරි. reference table එකේ related record එකක් තියෙන්න ඕන. 4 කියලා record එකක් reference table එකේ නැහැ. අන්න ඕක තමයි referential integrity කියන්නේ. okay. එතකොට මම මෙයාව grade අර 1 2 3න් එකකට විතරයි දාන්න පුළුවන්. දැන් මෙතන one to many relationship එක පේනවා ඔයගලන්ට. ඒ කියන්නේ grade has many student. එක grade එකට students ලා ගොඩක් ඉන්නවා but student has only one grade. දැක්කනේ. අහන්න මොනවා හරි ප්‍රශ්න තියෙනේවා ඉස්සෙල්ලම. මෙතනට වෙනකන් අප් වුණා. No problems. තමයි කතා කරන්න. නෑ. හරි. එතකොට දැන් බලමු මේ on update on delete restrict කියන්නේ මොකක්ද කියලා. ඒ කියන්නේ මොකද්ද? දැන් හිතන්නකෝ grade table එකේ මම මේ grade 3 එක delete කරන්න යනවා. හරි මම edit ගිහිල්ලා ඒ record එක drop කරනවා. right click delete rows. හරිද? ඊට පස්සේ apply කරාම error එකක් දෙනවා. ඇයි error එකක් දෙන්නේ? grade 3 එකේ already students ලා ඉන්නවා. එක්කෙනෙක් හරි කීප දෙනෙක් හරි. ඒක නිසා restrict කරලා තියෙන්නේ operation එක. හරිද? එතකොට මම මෙතන මේ delete කරන්න යනකොට grade එකක් මට delete කරන්න පුළුවන් වෙන්නේ if there are no students then I can delete the grade. ඔන්න ඕක තමයි restrict කියන එකේ තේරුම. ඕක බැරි වෙලාවත් මම cascade දැම්ම නම් මොකද වෙන්නේ? grade 3 delete කරනකොට student ලගේ grade 3 ඉන්න students ලා ඔක්කොම delete වෙනවා. ඒක තමයි cascade කියන්නේ. do nothing කියන්නේ මෙතන delete වෙනවා. අතන ඊට පස්සේ record එක reference record එකක් නැතුව තියෙන. ඒක තමයි no action කියන්නේ. do nothing නැත්නම් no action කියන්නේ. තේරුණාද? එතකොට ඔන්න on delete restrict cascade කියන ඒවා වෙනස. cascade දැම්මොත් එimhe ඕක delete කරනකොට කෙලින්ම delete වෙනවා grade 3 ඉන්න students ලා දෙන්නම්. okay. එතකොට ඔන්න referential integrity. එතකොට domain integrity කියන්නේ මොකද්ද? legitimate values range සරලව කියනවා නම් data type එක දෙන්නකොටම එතකොට domain integrity කියන එක එතන තියෙනවා. එතකොට ඕනම column එකක් හදනකොට අපි data type එකක් specify කරනවා. ඒ type එකකින් විතරයි data දාන්න පුළුවන්. අන්න ඒක තමයි domain integrity කියන්නේ. සරලව කියනවා නම් legitimate value range. නමුත් domain integrity කියන්නේ data type විතරක්ම නෙමෙයි අපිට තව constraints වලට දාන්න පුළුවන්. ඒවත් අපි ඊළඟට බලමු. okay. හරි දැන් අපි මම ස්ටුඩන්ට් ටේබල් එකට ගිහිල්ලා දැන් මේක උලක් නෑනේ මම ස්ටුඩන්ට් ටේබල් එකට ගිහිල්ලා මේකේ දැන් grade number එක not null දාන්න එපා මොකද grade එකකට අනිවාර්යෙන් ඒ කියන්නේ ස්ටුඩන්ට් කෙනෙකුට අනිවාර්යෙන් grade එකක් තියෙන හින්දා grade එකට not null දාන්න හරි grade student foreign key constraint මම හිතන්නේ මේකේ default value එකක් අපි දෙන්න ඕන අපි default value එක දෙමු 1 කියලා okay ඒක ගන්නේ නෑ
grade number එකේ default value එක මම දෙන්නම් 1 කියලා. student ගේ මේකේ default value එක 1 කියලා දෙන්නම්. okay then not null එක දෙන්න. ඒත් ගන්න. මෙන්න foreign key එක ගලවලා තමයි දාන්න වෙන්නේ. හරි මම foreign key එක අයින් කරන්නම්කෝ. හරි දැන් ඒක හරි දැන් foreign key එක දාලා බලමු reference table grade හරි දැන් ඔන්න අර exactly 1 කියන එක මම දාලා තියෙනවා. okay දැන් එතකොට මම database එක හරියට හදලා තියෙනවා මම තාම tables දෙකයි relate කරේ. එතකොට database එක මම හරියට හදලා තියෙනවා නම් මෙන්න මේ විදිහට diagram එක ඇඳෙන්න එපා කොහේ. හරි මම database එක හරියට relational model එක හදලා තියෙනවා නම් මගේ ER diagram එක මේ විදිහට ඇඳෙන්න ඕන. okay මේ විදිහට ඇඳෙන්න ඕන. දැන් අපි බලමු reverse engineer කළා මම දැන් tables නේ හදලා තියෙන්නේ මම දැන් reverse engineer කරලා ER diagram එක අඳින්න යන්නේ. එතකොට ওই තියෙන විදිහටම ඇඳෙන්න ඕන. okay. එතකොට ඒකට මම පාවිච්චි කරනවා MySQL workbench එක. මොකද වෙලාවට ඒක මේකේ නෑ මම ටක් ගාලා install කරගන්න. ඒක free of charge internet එකෙන් download කරගන්න පුළුවන්. මං ගාව ඒක already මගේ software folder එකේ තියෙන හින්දා software කියලා එකක් තිබ්බා. ඔව් මේ තියෙන MySQL workbench 64 workbench install වුණා. මම දැන් workbench open කරනවා. එතකොට database එක already run වෙන්න ඕනේ මේ අවස්ථාවේ. හරි මෙන්න මගේ RAM server instance එක මම ඒකට connect වෙනවා ටක් ගාලා continue anyway ඇයි මේ කියන්නේ හරි මේකේ මම යනවා database reverse engineer මේ තියෙන database reverse engineer next මගෙන් අහනවා මොන database එකටද අඳින්න ඕන කියලා මට අඳින්න ඕන school කියන database එකට okay school කියන database එක තමයි ER එක අඳින්න ඕන school select කරා next two tables yes execute next finish relationship එකක්වත් පෙන්නලා නැහැ මං හිතන්නේ මේ version mismatch එක හින්දා තමයි tables දෙක ආවට මේ relationship එක නැහැ අපි ආයෙ පොඩ්ඩක් බලමු ඇයි කියලා student edit table referential integrity නම් තියෙනවා අවුලක් නැහැ ඒක detect කරලා නැහැ මේ මං හිතන්නේ version mismatch එක තමයි මෙතන ප්‍රශ්නේ වෙලා තියෙන්නේ student and grade නැත්තම් මේකේ ලස්සනට relationship එක එනවා අපි ආයෙ පාරක් බලමු ඇඳලා database reverse engineer primary key ඒවනම් වැටලා තියෙන indexes මේකේ මොකක් හරි version එකේ ප්‍රශ්නයක් තියෙනවා
නැත්නම් හරියට ඩයග්‍රෑම් එක ඇඳෙනවා. ලස්සනට රිලේෂන්ෂිප් එක ඇවිල්ලා. හරි. එතකොට කොහොම හරි ඔන්න tables දෙකක්. ඒ කියන්නේ one to many relationship එක map කරන හැටි අපි බැලුවා. ඊට පස්සේ ඉතුරු relationships ටික බලලා ඊළඟට අපි queries ලියන්න ඕන. ඊළඟට අනිත් constraints බලන්න ඕනේ. ඒ ටික තමයි ඊළඟට බලන්න තියෙන්නේ. හරි. මේ කරපු ටික දක්වා මොනවද තියෙන ප්‍රශ්න අහන්න තියෙන දේවල් අහන්න සහ ඕගොල්ලොත් මේ ටික කරගන්න ඕන. අහන්න බලන්න තියෙන ප්‍රශ්න. අපිට මේ tables ගහන එකත් workbench එකෙන් කරන්න පුළුවන් workbench එකෙන් කරන්න පුළුවන්. ඒක කෙලිම query එක run කරන්නත් පුළුවන් නැත්නම් workbench එකෙන් කරන්නත් පුළුවන්. workbench එකේ මාත් අලුත් edition එක දාගෙන මේ version mismatch එක මේවා කරගන්නම්. දැන් download කරන්න යන්නේ නැහැ මම. මොනවද තියෙන ප්‍රශ්න? අහන්න. ඒ කිව්වේ අර query browser එකෙන් කරපු ටිකම මේ workbench එකෙන් කරන්න පුළුවන්ද? ඔව් query browser එකෙන් කරපු ටිකම workbench එකෙන් කරන්න පුළුවන්. ඒකේ මේ පොඩ්ඩක් පෙන්නන්නකෝ ඒ table එක. ඔව් මම ඒක පෙන්නන්නම්. ඒක මම workbench එකෙන් කරන හැටි මම ඔයගලන්ට වීඩියෝ එකක්ම දෙන්නම් ඒක. වීඩියෝ එකකින් මේවන්නම් step by step කරන හැටි. එතකොට ඔයගලන්ට query browser එක use කරනවා නම් ඒක use කරන්න පුළුවන්. workbench එක use කරනවා නම් ඒක use කරන්න පුළුවන්. workbench එකෙන්ම කරොත් ඉතින් කොහොමත් ගැටලුවක් ඇති කොහොමත් අරකට වැඩි අර ඒකේ හිටපු ගමන් ওই GUI එකේ errors එහෙම එනවා workbench එකේ එහෙම නෑ මම අරක use කරේ ඒක අර ගොඩක් සරල හින්දා මේ workbench එකේ මම එවන්නම් වීඩියෝ එක ඔයගලන්ට කොහොමද දැන් මේකේ ඊළඟ continuation එක මම වීඩියෝ එකකින් තමයි දෙන්නේ ඊට පස්සේ අපිට ඒ ටික කතා කරන්න පුළුවන් ඊළඟ දවසේ හරි සර්. තාම මොනවද තියෙන ප්‍රශ්න So WAMP එක install කරාම query browser එක ඉබේම install වෙනවා නෑ query browser එක අපි වෙනම ගන්න ඕන ඒක download MySQL GUI tools කියලා ගියාම ටක් ගාලා query browser එක download කරගන්න පුළුවන් ඒක මෙගාබයිට් 15ක් විතර ඒකයි WAMP server එකයි දෙකම download කරලා install කරගන්න ඒක වෙනම ගන්න ඕන එතකොට සර් MariaDB එක වෙනම නෑ නේද? නෑ MariaDB එක අර WAMP install කරනකොට install වෙනවා MariaDB කියන්නේ MySQL එකේම අලුත් version එකක් features වැඩි version එකක් නමුත් අපි ඒක නෙමෙයි use කරන්නේ අපේ syllabus එකේ අපි MySQL use කරන්නේ මේ MariaDB අර නොමිලේ install වෙච්ච එකක් ඒක අපිට ඕන නම් අර WAMP install කරනකොට MariaDB ටික එක අයින් කරන්න පුළුවන් සර් මගේ මේ WAMP server එක හරියට වැඩ කරන්නේ ඒක තැඹිලි පාට වෙලා තියෙන කොළ පාට වෙන්නේ මොන සර්විස් එකද රන් වෙන්නේ නැත්තේ Apache ද MySQL ඒක ඔයාලට බලන්න පුළුවන් දැන් මම ආයෙ ස්ක්‍රීන් එක ෂෙයා කරොත් එහෙම ඔයාලට මේ W අකුරට ක්ලික් කරාම එනවනේ මෙනු එක ඒකේ දැන් MySQL වලට ගිහිල්ලා බලන්න service administration වලට යන්න මේ තියෙන්නේ service administration එතන බලන්න දැන් මේ start එක disable වෙලා තියෙනවා කියන්නේ start වෙලා තියෙනවා already හරි ඒ වගේ දෙකටම යන්න දැන් මෙතනින් මොකද Apache එකට යන්න පුළුවන් Apache එකටත් service administration ගියාම start එක disable වෙලා තියෙනවා කියන්නේ ඒක start වෙලා තියෙනවා බලන්න ඔයාගේ stop එකද disable වෙලා තියෙන්නේ ගිහිල්ලා start කරලා බලන්න මොකක්ද එන error එක කියලා සහ දිගින් දිගටම error එකක් එනවා නම් ආයේ පොඩ්ඩක් කියන්න එතකොට මම බලන්නම් log වෙලා බලන්නම් මේ කළා හරි සර්. මොනවද තියෙන ප්‍රශ්න ඕකේ එහෙනම් මම මේක රෙකෝඩින් එක ස්ටොප් කරනවා